समन्ता चक्कमालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, ඊ타ම ශ්‍රද්ධාවෙන් අදත් ඔබ හැම දිනාම ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාවේ දායකත්වය අංක 371 මාකස්වත්ත යටියන අගලවත්ත ලිපිනයෙහි පදිංචි HD කරුණාරත්න මහත්මයා සහ දූදරු පිරිස විසින් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ පින්තුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අද මාතෘකාවක් හැටියට සූත්‍ර 3ක් ඇසුරු කරගෙන දේශනාව සිද්ධ කරන්න කියලා මතක් කරලා තියෙනවා. ඒ ඇත්තෝ බොහෝම අනුකම්පාවෙන් අපි ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. එකක් තමයි පංච වේර බය සූත්‍රය, අනිත් එක ආරක්කිත සූත්‍රය, ඊළඟ එක ව්‍යාපන්න සූත්‍රය. මෙන්න මේ සූත්‍ර ඇසුරින් දේශනාව කරන්න කියලා මාතෘකාවක් යොමු කරලා තියෙනවා. ඒ නිසා අපි මේ දේශනා කීපය ඇසුරු කරගෙන මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් ඔබට කියන්න අවශ්‍යයි, ජීවිතේ සන්ධ්‍යාවට ගියාම ජීවිතේ හමාර වේගන යනකොට, සම්පූර්ණයෙන් ඔබේ ජීවිතේ කඩා වැටීගෙන යනකොට ඔබ ගොඩාක් විභාග පාස් වෙලා තිබුණට ඒක මහා විශිෂ්ට දෙයක් විදිහට සලකන්න එපා පින්වත්නි. ආර්ථික ජයග්‍රහණ ඉලක්කගතව ලුහු බැඳලා තිබ්බට ඒක මහා ලොකු දෙයක් විදිහට සලකන්න එපා. බොහෝ විභාග පාස් වෙලා තිබුණට හැරිලා බලනකොට ජීවිතේ පාස් නෑ වගේ නම්, මානව ගුණධර්මවල බරපතල කඩාවැටීමක් මා තුළ තිබුණා වගේ හැඟීමක් එනවා නම්, මගේ පිළිසරණ මට බැරි වුණා හදාගන්න, මම නැසුණා කියලා හිතෙනවා නම්, ඒ බඳු පිළිසරණ නැසිච්ච, පිළිසරණ තුලින් පේල් වෙච්ච, පිළිසරණ තුලින් අසමත් වෙච්ච ශ්‍රාවකෙක් බොහෝ විභාග සමස්තුනාට මදි. ඇත්තටම මේ දේශනා තුනම, මේ ඇත්තු මතක් කරන දේශනා තුලම ගිහි ජීවිතය හදාගන්න ශ්‍රාවකයෙකුට, විශේෂයෙන්ම සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට පුදුම උදව්වක් තියෙන, අනුග්‍රහයක් තියෙන දේශනා කීපයක්. ජීවිතේ වැදගත්ම සන්ධිස්ථානයක් මේ අපි පහු කරමින් ඉන්නේ. විඩාබර සසර ගිම්හානයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මීය මුණ ගැහිමම ඊටාම සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. මේ ඊටා සුවිශේෂ අවස්ථාව, සුවිශේෂ කඩයිම සාංශාරික සත්‍යයකට, ඒ සත්‍යයේ දෝතට හම්බ වෙනවා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ මෙතර වීම පිණිස ලැබිච්ච ඊටාම වැදගත් අවස්ථාවක්. අවදානම සම්පූර්ණයෙන්ම බිඳුවට අඩු කරගන්න ලැබිච්ච අවස්ථාවක්. මොකද මේ සාංශාරික අවදානම කියන්නේ බොහොම පුංචි එකක් නෙමෙයි.
සාංසාරික අවදානම බොහොම වැඩි අපිට. එවැනි අවදානම් සහිත සාංසාරික සත්වයෙකුට මේ ලැබිච්ච අවස්ථාව ඉතා සුවිශේෂ අවස්ථාවක් කොටගෙන අපට පුළුවන් වුණොත් මේ විභාග පාස් වෙන ගමන් උපාධි පශ්චාත් උපාධි කරන ගමන් මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පිළිසරණ තුල දායාද වෙන්න ඒ ශ්‍රාවකයා ඒ සුවිශේෂ අවස්ථාවේ අග්‍රඵලේ නෙලා ගත්ත වෙනවා. මේ දේශනා තුනේම කාරණය හකුළුවා දක්වනවට වඩා ඇත්තටම මේ ආරක්කිත සූත්‍රයත් ව්‍යාපන්න සූත්‍රයත් දෙකේ අන්තර්ගතය ඊටාම සමානයි. ඒ නිසා අපි මේ දේශනා දෙක කලින් මේකේ බොහොම වැදගත් දේශනාවක් තමයි පංච වේර බය සූත්‍රය කියන එක. සංයුක්ත නිකායේ තියෙන නිදාන සංයුක්තේ. පංච වේර බය. පංච වේර බය කියන්නේ මොකද්ද? පංච කියන්නේ පහ කියන එක. වේර කියන්නේ වෛරය කියන එක. පංච වේර බය කියන්නේ බිය කියන එක. පස්සාකාරයක බිය හා වෛරය ගැන වදාළ දේශනාව කියලායි මේ දේශනාවට සිංහලට හරවගත්තොත් අදහස. පංච වේර බය. පස්සාකාරයක බිය සහ වෛරය ගැන වදාළ බුද්ධ දේශනාව කියන එකයි. මේ දේශනාව කරන කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර. සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒතර ජේතවනාරාමය කියන්නේ ඉතා සුවපහසු ආරාමයක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉතාම සුවඳවත් ගන්ධ කුටියක් හදලා තිබුණා. එතකොට මේ ගන්ධ කුටිය හදලා දෙපැත්තෙන් ශ්‍රාවක සංඝයාට ඒ වගේම ඉතා හොඳ ගන්ධ කුටි දෙකක් හදලා තිබුණා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට. බුදුරජාණන් වහන්සේ නොඇලෙමින් නොබැඳෙමින් මුලා නොවෙමින් උන්වහන්සේ ආරාමයේ වැඩ හිටියේ. මොකද උන්වහන්සේගේ හිත ස්වභාවයෙන්ම මුලා නොවුණු සිතක්. ස්වභාවයෙන්ම නොබැඳෙන සිතක්. මොකද උන්වහන්සේ සත්‍ය අවබෝධය ප්‍රත්‍යක්ෂ කරලා ලෝකයාට කියාගෙන ගියපු මුනිවරයා. ඒතර මේ ආරාමයේ පූජා කළේ අනාථපිණ්ඩික කියන සිටුවරයා. රත්තරණින් අතුරා තමයි බුදුරජාණන් වහන්සේට පිදුවේ. මේ අනීපිඬු සිටුවරයා මේ ආරාමයේ දැකීමෙන් සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතාවෙන් සතුටු වුණා. ඔහු ධර්මයේ තුල ස්ථාවර වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ අනීපිඬු සිටුවරයා පැමිණුණාම ඒ පැමිණිච්ච අනීපිඬු සිටුවරයා සමග ඇතිවෙන ඊතා සුහද පිළිසඳර කතාවේදී මතුවෙච්ච ඊටාම වැදගත් රමණීය දහම් කොටාසයක් තමයි පංච වේර බය සූත්‍රයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ අනාථපිණ්ඩික සිටුවරයා කතා බහ කරලා ඉවර වුණාම භාග්‍යවතුන් වහන්සේ වදාලා යතෝකෝ ගහපති අරිය ශාවකස්ස පංච බායානි වේරාණි උපසන්තානි හොಂತಿ චතුහිච සෝතා පත්ති අංගේහි සමන්නාගතෝ හෝති අරියෝ චස්ස ඥායේ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ සෝ ආකංකමානෝ අත තනාය අත්තානං ව්‍යාකරෙය්‍ය. මේ බුදුරජාණන් වහන්සේ වදාළ පාඨය උන්වහන්සේ වදාරනවා යතෝකෝ ගහපති අරිය ශාවකස්ස පංචබායානි වේරාණි උපසන්තානි හොಂತಿ. මේ පින්වත් ගෘහපතිය යම් දවසක ගහපති අරිය ශාවකස්ස ආර්ය ශ්‍රාවකයා හට පස්සාකාරයක පංච බායානි වේරාණි පස්සාකාරයක බියහා වෛරයේ සංසිඳිලා ගියොත් හොඳට අහගන්න ධර්මීට අත්පොත් තියෙන ශ්‍රාවකයෙකුට බොහොම වැදගත් දේශනාවක් මේක පංච වේර බය සූත්‍රය. මේ අතු මේ සූත්‍ර තුනම පැහැදිලි කළාට අපිට මේ සූත්‍රය වැඩියෙන් මතු කරගන්න එක වැදගත්. මොකද මේ සූත්‍රයේ අන්තර්ගතය තුල අර සූත්‍රවල අන්තර්ගතයත් පැහැදිලි වෙනවා. නමුත් අපි මේ දේශනාවලත් හරය කෙටියෙන් හෝ මතක් කරනවා. එතකොට මේ පස්සාකාරයක බියහා වෛරයේ සංසිඳිලා ගියොත්
ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා චතුහිච සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති. ඒ වගේම තමයි සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත්, අන්න සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? 4යි. 4න් යුක්ත වුණොත් ඊළඟට වදාරනවා අරියෝ චස්ස ඥායේ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ. ඒ වගේම පින්වත් ගෘහපතිය ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත් ආර්ය න්‍යාය. ඒතර කාරණා 3යි. ආර්ය න්‍යාය හොඳින් අවබෝධ වෙලා තිබුණොත් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සෝ ආකංකමානෝ අත්තානං ව්‍යාකරෙය්‍ය. අන්න ඒ පුද්ගලයාට එහෙම ඉන්න පුද්ගලයාට තමන් විසින්ම ප්‍රතිඥා දෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට අභිමානයක් තියෙනවා. අන්න බලන්න බුද්ධ ශ්‍රාවකයාගේ අභිමානය. තමන්ටම ප්‍රතිඥා දෙන්න පුළුවන් කොහොමද? මම නම් නිරයට යන්නේ නෑමයි. මම නම් නිරයට යන්නේ නෑමයි. මගේ තිරිසන් යෝනිය ක්ෂය වෙලා තියෙන්නේ. പ്രേත ලෝකයේ ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට නම් මම වැටෙන්නේ නෑ. මම සෝතාපන්න කෙනෙක් කියලා තමන්ට ප්‍රතිඥා දෙන්න පුළුවන්. අන්නේ තමන්ට ප්‍රතිඥා දෙන්න පුළුවන් ශ්‍රාවකයා තමයි අභිමානවත් බුද්ධ ශ්‍රාවකයා. ඒතර මේ සෝතාපන්න වෙච්ච කෙනාගේ වටපිටාවම මේ තුල තියෙනවා. පංචවේර බය සූත්‍රේ. ඒතර මෙතන කාරණා 3යි තියෙන්න ඕනේ. එතකොට එයාට ප්‍රතිඥා දෙන්න පුළුවන් අර විදියට. මොනවද කාරණා තුල? 5 ආකාරයක බියහා වෛරයේ සංසිඳිලා ගිහින් තියෙනවා. සෝතාපට්ටි අංග 4න් යුක්ත වෙලා ඉන්නවා. ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊතා හොඳින් අවබෝධ වෙලා තියෙනවා. ඒතර මේ කාරණා 3 යම් ශ්‍රාවකයෙක් තුල තිබ්බොත් එයාට ප්‍රතිඥා දෙන්න පුළුවන් මම දුගතියට වැටෙන්නේ නැහැ. මම සෝතාපන්නයි කියලා. ඒතර දැන් මේක අහගන්න ඕනද කාගෙන් හරි ගිහින්? අහගන්න දෙයක් නැහැ. ඒතර මේක අහගන්න ඕනේ නැහැ කාගෙන්වත් ගිහින්. ඇතර ඒකනේ ඉතින් ඒක බණකින් සෝතාපන්න උනේ ගමක ඉන්න 3000ක් විතර ආවොත් 500ක් සෝවාන් වෙලා බණකින් ගියා කියන්නේ ඒකයි. ඒතර මේ සෝතාපන්න වෙච්ච කෙනාටත් භාවනාව වැදගත්. නමුත් ප්‍රඥාව වැඩිච්ච කෙනෙකුට මේ බඳු දේශනාවකින් වෝදේ කාරණේ කරගන්න පුළුවන්. මේ දේශනා කීපේම අහගෙන හිටියාම ඔබට ඒක තේරෙයි. දැන් මෙන්න මේ කාරණා 3 ඇති කරගත්තොත් ඔන්න ඔබට බය වෙන්න දෙයක් නැහැ. දුගතියට යන්නේ නැහැ කියලා අභිමානයක් තියෙනවා. නිරේ പ്രേත ලෝකේ සතර අපායට වැටෙන්නේ නැහැ කියලා විශ්වාසවන්තව Tamanගේ හෘද සාක්ෂිය ඔබට කියයි බය වෙන්න එපා කියලා. එතකොට එයා මරණාසන්න මොහොතේ එනවා. අඬන්න දෙයක් නැහැ. අනේ උඹලගේ මූණු බලන්න මං කොහොමද ඇස් පියාගන්නේ කියලා අඬන්න දෙයක් නැහැ. ඇයි බරක් බිම තිබ්බා වගේ සුගතියේ. මිනිස්සු අඬන්නේ මැරෙන්නම බයට නෙමෙයි මේව දාලා යන්න බැරි බයට මිනිස්සු අඬන්නේ. ඒ වගේම තමයි තමන්ගේ කරපු දේවල් හදවතට තට්ටු කර කියනවා උඹ මෙහෙමත් කළා කියලා අර කරපුව හදවතට තට්ටු කර කියනවා. ඒ කියනකොට එයාව තැවෙනවා, එයාව පිච්චෙන්න පටන් ගන්නවා. අනේ මං කොහේ අයිදෝ කියලා එයාව පිච්චෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ කාරණා 3 තිබ්බොත් දැන් ඔය සමහර වෙලාවට කාංකා විතරණ විසුද්ධිය ගැන කියද්දී කියනවා යම් කෙනෙක්ගේ කාංකා විතරණ විසුද්ධිය තිබ්බොත් එයා චුල්ලසෝතාපන්නයි කියලා. ඇත්තටම පින්වත්නි චුල්ලසෝතාපන්න කෙනෙකුටත් මේ ස්ථාවර පිළිසරණක් තියෙනවා කියලා කියන්න බෑ. සැක දුරු වුණා කියලා පිළිසරණ චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ එයා දුගතියට වැටෙන්නේ නැහැ කියලානේ. නමුත් දුගතියට වැටෙන්නේ නැහැ කියලා ධර්මී කියන්නේ මේ බඳු ශ්‍රාවකෙක්. චුල්ලසෝතාපන්න කතාවක් අදාළ නැහැ. චුල්ලසෝතාපන්න කෙනා සුගතියට යයි. නමුත් සුගතිය ස්ථාවරයි කියලා අපිට කියන්න බෑ. නමුත් මේ බඳු ශ්‍රාවකයා ස්ථාවරයි ඒකාන්ත වශයෙන්. කතමානි පංච භායානි වේරානි උපසන්තානි හොಂತಿ. ඔන්න ඊළඟට උන්වහන්සේ වදාරනවා මොකක්ද පුද්ගලයා තුල පවතින 5 ආකාරයක බියහා වෛරයේ සංසිඳිලා යනවා කියලා කියන්නේ මොකක්ද? මෙතන පංචශීලය ගැන කියන්නේ. නිසා මම මේක ලොකුවට මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේවා දන්න ඒවනේ. බුදුරජාණන් වහන්සේ වදාළනවා පින්වත් ගෘහපතිය සතුන් මරණ කෙනා එක ශික්ෂාපදයක් කියනනම් ඊට ඉතුරුවට ගලප ගන්න.
සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කරගෙන සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කරගෙන මෙලොවදීම බයක් හදා ගන්නවා. මෙලොවදීම යම් බයක් ඇති වෙනවා. ඒ වගේම මොකද සතුන් මරණ කෙනා සනීපෙට මරනවා නෙමෙයි. එයාගේ හිත හැම වෙලාවකම ගැහි ගැහි තමයි සත්තු මරන්නේ. එතකොට මොකද එයා දන්නවා මේ යන්තම් හරි ඔළුවක් තියෙන මිනිහෙක් නම් දන්නවා මේක කොහෙන් කැරකීද දන්නේ නැහැ කියලා නිගමනට හරි හිතෙනවා. ඒ වගේම වෛරය රැස් කර ගන්නවා නම් ප්‍රාණඝාතය තුළ වෛරය රැස් කර ගන්නවා නම් පරලෝදීත් යම් බයක් වෛරයක් රැස් කරනවා නම් මානසිකවත් යම් දුකක් දුම්නසක් විඳිනවා නම් මිබඳු වූ ඒ පුද්ගලයාට වෛරයත් සතුන් මැරීමෙන් වෙන්වීමේ කෙනෙකුට සංසිඳී යනවා. එතකොට ඒ බඳු බයක් සතුන් මැරීමෙන් වෙන් වෙච්ච කෙනාට නැහැ. මොකද බය මේ ජීවිතය තුලත් ගැහෙනවා සතුන් මරදි බයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ජීවිතය තුලත් වෛරයක් ඇති වෙනවා. මොකද සතුන් මරණ කෙනාට වෛරීසිත මෝරාගෙන වැඩෙනවා. ඒ වගේම තමයි පරලෝදීත් බයක් ඇති වෙනවා. පරලෝ බයකුත් ඇති වෙනවා. කොහේ ආයිද? මොන ලෝකෙට ආයිද? අනේ මං දැන් මේ බණ ටිකක් එහෙම ආගෙන ඉන්නකොට දඩයන් කරපු මිනිහෙකුට සත්තු මරපු මිනිහෙකුට පපුව තට්ටු කර කර කියනවා අනේ උඹත් මෙහෙම කරා නේද කියලා. ඒ වගේම පරලෝදීත් වෛරයක් රැස් කර ගන්නවා. මොකද හේතුව තමයි පින්වත්නි මැරිලා ආයි උපදිනකොට බොහෝ වෙලාවට වෛරේ රැස් වෙන සත්තුන් අතර තමයි ওই සත්තු මරණ අය උපදින්නේ. දැන් දඩයන් කර කර ඉන්න මිනිහෙක් සමහර විට මැරිලා උපදිනවා දිවියෙක් වෙලා, කොටියෙක් වෙලා, සිංහෙක් වෙලා. එතකොට ඒ ජීවිතය තුලත් වෛරය තමයි රැස් වෙන්නේ. මොකද ඒ ජීවිතය තුලත් මේ සත්තුන්ගේ ඇඟට කඩා පැනලා මස් ඉරාගෙන කාලා මරාගෙන කන ජීවිතයක් තමයි විවෘත වෙන්නේ. එහෙනම් මෙහිදී දියුණු කරන දේ පරලෝක වශයෙන් දියුණු කිරීමට මේ ධාතු ස්වභාවය පෑහිලා එනවා. ඒතර ගොඩාක් අපේ වෛරය, කේන්තිය අපිට ගොඩාක් පෝෂණය වෙලා තියෙන්නේ තිරිසන් ලෝකේ ඉපදිච්ච නිසා. තිරිසන් ලෝකේ ඉපදෙනකොට වෛරයට හරි උදව්වක් හම්බ වෙනවා. කේන්තියට උදව්වක් හම්බ වෙනවා. ඒතර ගොඩාක් ඔය වැඩි වැඩියෙන් කේන්තිය යනකොට තිරිසන් ලෝකෙන් ඒ කේන්තිය පෝෂණය වෙලා තියෙන්නේ. ඒතර මානසික දුක් දුම්නස් මෙහෙදිම විඳින්න වෙනවා. ඒතර ඒ සතුන් මැරීමෙන් වෙන්වීමෙන් ඒ බය හා ඒ වෛරය ඒ පුද්ගලයාට නැහැ. මේ පංචශීලයේ තුලම රකින්න කෙනෙකුට මේ පංචශීලයේ Tamanගේ ජීවිතයේ තුල තියෙන කෙනෙකුට ඒ බය සහ වෛරය උපදින්නේ නැහැ. මෙලොවත් නැහැ, පරලොවත් නැහැ. ඒ කියන්නේ පරලෝදීත් එයා තිරිසන් ලෝකෙට වැටෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඒක තමයි මුලින් කියන්නේ. නමුත් දැන් ඒක ඊට වඩා මම කියන්න උත්සාහ කරන්නේ ඒක තාම සරල කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණයක් මතක් කළා. චතුහිච සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති. මෙතනදී මතක් කරනවා සෝතාපට්ටි අංග 4ිනුත් යුක්ත වෙලා නම් එයාටයි අර විදිහේ ප්‍රතිවේද කරන්න පුළුවන්. එයාටයි ප්‍රතිඥා දෙන්න පුළුවන් මම මිදුණා, මම සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා කියන්න පුළුවන් එයාට. මේ 7 දවසේ දාන 3 මාසේ දාන පාංශකෝල වලින් පින්වත්නි මේ සම්පූර්ණයෙන් මම සතර අපායෙන් නිදහස් කරපල්ලා කියලා කාටවත් කරන්න බෑ. ඒතර මෙහි තියෙන ආචාර ධර්ම වලට ඒක පෑහිලා ගියාට ඒක කාටවත් කරලා දෙන්න බෑ ඒක. මෙතන පැහැදිලි කරනවා චතුහිච සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති. 4 ආකාරයක සෝතාපට්ටි අංග 4කින් යුක්තයි නම් සෝතාපට්ටි අංග 4යි තියෙන්නේ. මොනවද? ඒකත් මිනිස්සු දන්නවා. මොනවද ඒ සෝතාපට්ටි අංග? සෝතාපට්ටි අංග කියලා කියන්නේ සරලයි වගේ පෙනේ, නමුත් ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමේහි චතුහි සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති. පින්වත් මහණෙනි, සෝතාපට්ටි අංග කියන්නේ අංග වලින් සමන්නාගතයි කියන්නේ මොනවද? ඉද ගහපති ආර්ය ශාවකෝ බුද්ධෝ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසෙල් වෙන සොලවන්න බැරි ප්‍රසාදයක් හදාගෙන නම් එහෙමනම් සෝතාපට්ටි කියන தત્ත්වේ බුද්ධ ශාසනික විතරයි හම්බ වෙන්නේ.
මොකද සෝතාපට්ටි අංග 4 පළවෙනි එක මොකද්ද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගත හොති. වෙන ශාසනයක සෝතාපට්ටි කියලා එකක් නැහැ. දැන් මේකයි මේ ධර්මයක් සමහර අය කියනවා මේ ධර්මයක් නැති වුණත් මේ හිත නිවාගෙන සම්පූර්ණයෙන් සෝවාන් වෙච්ච අය ඉන්න පුළුවන් ඕන රටක නිදහසේ හිතන ඕන මිනිස්සෙකුට. එහෙම බෑ. මොකද සෝතාපට්ටි අංගයක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද ගහපති අරිය ශාවකෝ බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡප්ප්‍රසාදයක් නිකම් ප්‍රසාදයක් නෙමෙයි. අම්මා තාත්තා කියපු නිසා ඇතිවෙච්ච ප්‍රසාදයක් නෙමෙයි. අවිච්ඡප්ප්‍රසාදයක්. කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක් තියෙනවා නම් එතකොට ඒ ප්‍රසාදේ ඉන්නේ නිකම්ම නෙමෙයි. අම්මා කිව්වට තාත්තා කිව්වට හාමුදුරු කිව්වට එන්නේ නැහැ. ඒක එන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හොයා බැලීමෙන්. ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ හොයලා බලන්න ඕනේ. එතකොට තමයි ඒ ගුණ බුදු කෙනෙක්ගේ තරම් අපිට දිනු කරගන්න බෑ. නමුත් ඒ ගුණ Tamanගේ ජීවිතයට සමපාත කර කර දිනු කරගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණ තියෙනවනේ. ඒ ගුණවල බුදු කෙනෙක්ගේ ගුණ අපිට සසඳන්න බෑ. ඒක කෙස් ගහක් තරම්වත් වටින්නේ නැහැ අපේ ජීවිතවල. නමුත් ඒ ගුණවල තියෙන ආවේනික හරය ජීවිතෙන් ගලපන්න ඕනේ. ඒකයි බුද්ධානුස්සතිය විදර්ශනා කරනකොට ඒ විදර්ශනා කරන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් අර භාගතුන් වහන්සේගේ තුල පවතින ගුණ Tamanගේ ජීවිතය තුල දිනු කරගනිමින් දකිනවා. උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේ අරහං. බුදුරජාණන් වහන්සේ අරහං. ඒතර අරහං කියන ගුණයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලා ඒ රූප කෙරෙහි නොඇලුනුසේක නොබැඳුනුසේක මුලා නොවුනුසේක ආසාව දුරු කළසේක කියලා අරහං ගුණේ කියනවා. කනින් ශබ්ද ආසා ඒ කනින් අහන ශබ්දේ කෙරෙහි නොබැඳුනුසේක නොඇලුනුසේක මුලා නොවුනුසේක ආසාව දුරු කළසේක. නාසයෙන් ගඳ සුවඳ විඳ ඒ ගඳ සුවඳ කෙරෙහි නොබැඳුනුසේක නොඇලුනුසේක මුලා නොවුනුසේක ආසාව දුරු කළසේක. කයින් පහස දැනෙනකොට උන්වහන්සේ ඒ පහස කෙරෙහි නොබැඳුනුසේක නොඇලුනුසේක මුලා නොවුනුසේක ආසාව දුරු කළසේක. මෙබඳු නිසා භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක කී මිනිසු වඩනවා භාවනාව. ඒතර අරහං කියන ගුණේ ගොඩාක් පළල් අදහසක් තියෙන එකක්. ඒතර මේ අරහං ගුණේ මේ පමණයි කියලා ලඝු කරන්න බෑ. බුදු කෙනෙක්ගේ අරහං ගුණේ සීමාවක් නැහැ. ඒතර මේ අරහං ගුණේ තියෙන දේවල් Tamanගේ ජීවිතය තුලින් දකිනවා. තමන්ගේ දැන් අවිච්ඡප්ප්‍රසාදේ කියන්නේ තමන්ගේ වීරත්වයෙන් සලකන කෙනා සාමාන්‍ය ලෝකේ ඒ වීරත්වයෙන් සලකන කෙනාගේ චර්යා තමන්ගේ ජීවිතය තුලින් දකින්න හදනව නේද? දැන් උදාහරණයක් අපි ගමු. සමහර විට ඔන්න ඉන්දියාවේ ඉන්න නළුවෙකුට කැමති. ඒත් ලංකාවේ නළුවෙක් ඉන්නවා. එයා ඉන්දියාවේ ඉන්න නළුවෙක් වගේ එයා තමයි අනුකරණය කරන්නේ. එයා තමයි එයාගේ වීරයා විදියට සලකන්නේ. එතකොට එයා ඒ විදියට ඇවිදින්න හදනවා. ඒ විදියට කතා කරන්න හදනවා. ඒ විදියට බලන්න හදනවා. ඒ විදියට අඳින්න හදනවා. එතකොට ඒ ලක්ෂණ මේ ජීවිතයට ආරෝපණය කරගන්න බලනවා නේද? එතකොට මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාලා සෝතාපන්න අංගයක් කියනවා. ඉද බික්කවේ අරිය ශාවක බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ පැහැදෙනවා විතරක් නෙමෙයි, පැහැදිච්ච ශ්‍රාවකයා අර ශාස්ත්‍රු ලක්ෂණ Tamanගේ ජීවිතය තුළින් දකිනවා. ඒක කෙස් ගහක් තරම්වත් බෑ කරගන්න. නමුත් දකිනවා. ඒ කියන්නේ එතකොටත් එයත් බලනවා. ඇහෙන් රූපේ දැක්කහම ඒ රූපේ භාග්‍යවතුන් වහන්සේ ඇහෙන් රූපේ දැක්කාම ඇලුනේ නෑ. මාත් නොඇලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ඇහෙන් රූපය දැකලා ඒ රූපේ කෙලෙයි බැඳුනේ නෑ. මමත් නොබැඳිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ කෙරෙහි මුලා වුනේ නෑ. අවිද්‍යාවෙන් මමත් මුලා වුණාමනේ රාග ද්වේෂ මොහ ඇති වෙන්නේ. ඇස මුල් කරගෙන මමත් මුලා නොවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූපේ දැක්කාම ඒ රූපේ කෙරෙහි ආසාව දුරු කළා. මුලින්ම දුරු කළා. ඒ රූපේ හටගෙන නිවි යන විදිය දැක්කා. මමත් ආසාව මුලින්ම උදුරලා දැමිය යුතුයි. මේ විදියට දකිනවා. ඒතර මේ දකින්නකොට තමන්ව නිවෙනවා. නිවෙනකොට පිහිටනවා. පැහැදීමක් පින්වත්නි කාටවත් හොල්ලන්න බෑ. ඒ ඇති වෙනවා පැහැදීමක්. ඒක කාටවත් හොලවන්න බෑ. අන්න ඒකට කියනවා අවිච්ඡප්ප්‍රසාදය. තමන් දකිනවා. තමන් නිවෙන බව දකිනවා. දකින්නකොට අනේ මෙබඳු සුන්දර ධර්මයක් මට මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නේද පැහැදිලි කරේ කියලා ඇහැට කඳුළු වෙනවා පින්වත්නි. අද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මිනිසු
හරියට වන්දනා කරන්නවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයක් ඇති වුණොත් එහෙම පින්වත්නි කොන්ද කෙලින් තියලා හිට ගන්න පණ නැහැ ওই පිළිම ඉස්සරහ ගිහින්. බුදු කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක්. ඒ අවිච්ඡ ප්‍රසාදය කියන්නේ ඒ බඳු එකක්. එතකොට ඒ ප්‍රසාදය ඇති වෙන්නේ මේ තමන්ගේ නිවීම දකිමින්, තමන්ට මේ දුක පිළිබඳ දකිමින්, යථාර්ථයේ දකිමින්, පරම සත්‍යය දකිමින් තමයි මේ පැහැදීම ඇති වෙන්නේ. ඒ පරමාර්ථය දකින්න නැතුව ඒක ඇති වෙන්නේ නැහැ. එතකොට යා දකින්නවා බුදුරජාණන්සේ දුකයයි මෙහි වදාලේ. දුකේ හට ගැනීම තණ්හාවයයි භාගතුන් වහන්සේගේ හිතේ තමයි මේ ධර්මය උපන්නේ. තණ්හාව නිරුද්ධ වුණොත් සම්පූර්ණයෙන් අශේෂ විරාග නිරෝධ නැවත උපදින්න නැති විදියටම තණ්හාව නිරුද්ධ වුණොත් ඇල්ම දුරු කරලා දැම්මොත් එහෙම ඒක තමයි සාක්ෂාත් කළ යුත්තේ. ඒ සාක්ෂාත් කළ යුතු අනුගමනය කළ යුතු පටිපාටි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ ශ්‍රාවකයා දකිනවා. එයාගේ ජීවිතෙන් ඒක දකිනවා. ඒ දකින්නකොට ඒ දුක දකින්න ඒ දුක ගැන කියපු ශාස්ත්‍රූවරයා වීරයෙක් විදියටයි ජීවිතේ දකින්නේ. ඒ බඳු වීරයෙක් Tamanගේ gedara කෙනෙක් තුලින් දකින්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරගෙන සරණ යන්න හිතෙන්නේ. ජීවිතේ පුදාගෙන සරණ යන්න හිතෙන්නේ එතකොටයි. ඒ නිසා මේ අවිච්ඡ ප්‍රසාදය කියන්නේ දුක දැකලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණු චර්යා ලක්ෂණ ගුණධර්ම උන්වහන්සේගේ හදමඩලේ ඇති ලක්ෂණ ටික Tamanගේ ජීවිතයේ තුලත් ස්වල්ප වශයෙන් හරි පැල කරගෙන ඇති කරගන්න අවබෝධයක්. ඒ නිසා මේ අවිච්ඡ ප්‍රසාදය වැදගත්. ඊට පස්සේ ඒක තමයි පළවෙනි සෝතාපට්ටි අංගය. අංග 4ක් තියෙනවා. දෙවෙනි සෝතාපට්ටි අංගය තමයි ඉද ගහපති අරිය ශාවකෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳ කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක් හදා ගන්නවා. අවිච්ඡප්පසාදයක්. ඒක කාටවත් හොලවන්න බෑ. සැක නෑ මේ ධර්මයේ ගැන. කාටවත් හොලවන්න බෑ. ඔය ධර්මයේ ඔහොම නෙමෙයි විද්‍යාත්මක ලෝකෙ මෙහෙම කතාවක් තියෙනවා. ඕක උතන්ට ගැලපෙන්නේ නෑ නේද කිව්වට එයා මේ මවල පෙන්නුවත් පිළිගන්නේ නෑ. හේතුව තමයි එයා දුක දැකලා නිවෙන බව දැනගෙන Tamanගේ ජීවිතය තුලින් අත්දැකලායි ධර්මයේ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයක් හදාගෙන තියෙන්නේ. මේ ධර්මයේ නේද තණ්හාව දුරු කිරීම පිණිස අනුගමනය කළ යුත්තේ කියලා ඒ ධර්මයට පහදිනවා පැහැදිල්ලක් ඇඟ සිසිල් වී යනවා ඒ පැහැදීමත් එක්ක. එහෙමනම් මේ ධර්මයේ Tamanගේ ජීවිතේ වඩන ගමන් ඒ වැඩිම තුල තමයි මේ පැහැදීම ස්ථාවර වෙන්නේ අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ. නිකන් අම්මා කිව්වට ධර්මයේ ස්වාක්කාතයි පුතේ සුපටිපන්නයි පුතේ උජුපටිපන්නයි ඥායපටිපන්නයි මේ විදියට තමන්ට අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි කිය අර ධර්මී ගුණ තියෙන්නේ. මුලින් සංඝයා ගුණනේ කිව්වේ. ඒතර ධර්මී ගුණ ටික දැනගෙන ඒ නිකන් ඒක පාඩයක් විදිහට කටපාඩම් කරලා දහම් පාසලේ ගුරුවරයෙක්ගෙන් අහගෙන දහම් පාසල් යන ලදරුවෙක් සංඝයාගේ ගුණ ධර්මී ගුණ දැනගෙන යම් කිසි අපේ ශාස්ත්‍රූරයා තමයි මේ කියලා වැඳලා නිකන් කැරකිලා ඉනවා වගේ එකක් නෙමෙයි. එතකොට එයා Tamanගේ ජීවිතෙන් දකිනවා පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝහි. තමන්ගේ නැනපමණින් දැනගත්ත පමණින් මොකද්ද දැනගන්නේ? මේ දුක නාම රූප ධර්මයන්ගේ දුක. එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ දුක. ඒතර මේ හිත සත්වයේ කියයි පුද්ගලයේ කියයි ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න එකේ දුක. කොහොමද දකින්නේ? පච්චත්තං වේතිතබ්බෝ තමන්ගේ නුවණේ හැටියට දකිනවා. තමන් මේ දුක තමන්ට ආරෝපණය කරලා දකින්න. එතකොට දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොයනකොට පුදුමයි මෙබඳු ධර්මයක් බුදු කෙනෙකුගේ හිතේ උපන්න නේද කියලා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ පිළිබඳ කාටවත් හොලවන්න බැරි පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාරනවා ඉද ගහපති අරිය ශාවකෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා පිළිබඳ කොලවන්න බැරි පැහැදීමක් හදා ගන්නවා. මේ බඳු ධර්මයක් තුලින් සදාකාලිකවම නිවිච්ච සම්පූර්ණයෙන් නිවිලා ගිය මුනිවරු ඉන්නවා නේද කියලා පහදිනවා. ඒ පැහැදීම කාටවත් හොලවන්න බෑ. ඒ අවබෝධයත් එක්කයි ඒක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒතර ඒ තමයි තුන්වෙනි සෝතාපට්ටි අංගය. ඊළඟට හතරවෙනි සෝතාපට්ටි අංගය තමයි පින්වත්නි අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති.
ආර්යකාන්ත සීලයකින් සමාදන් වෙලා ඉන්නවා. ඔන්න සෝතාපට්ටි අංගයේ 4 වෙනි එක. ආර්යකාන්ත සීලයක්. ආර්යකාන්ත සීලය ගැන අපි මීට කලින් අපි දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ නිවනටම බර සීලය. ඒක පන්සිලුත් නෙමෙයි. අටසිලුත් නෙමෙයි. නිවනට බර වෙච්ච සීලයට ආර්යකාන්ත සීලය කියනවා. නිවන ඉලක්ක කරගෙන යම් මිනිසෙක් සිල් රකින්නවා නම් ඒ සීලයට තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ආර්යකාන්ත සීලය අනනුබෝධා අප්පටිවේදා අවබෝධ නොවීම නිසා ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා ඔබත් මමත් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් දීර්ඝ කාලයක් ආවා. මොන සීලේ ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසාද? ආර්යකාන්ත සීලේ ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා. ආර්යකාන්ත සීලය කියන්නේ නිවනට බර වෙච්ච සීලය. නිවන පැත්තට බර වෙලා තියෙන්නේ. ඉලක්කේ නිවනමයි. ආර්යකාන්ත සීලේ වඩාත් කිට්ටු සීලයක් විදිහට අපට හොයාගන්න පුළුවන් එකම දේ තමයි, ඒ කියන්නේ මේ වැදගත්ම අවස්ථාව තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒක වඩාත් බරයි මේ පැත්තට. ආජීව අෂ්ටාංගමයේ සීලයත් හුඟක් බරයි ආර්යකාන්ත සීලේ පැත්තට. නමුත් එතන චේතනාවත් මෙතනදී බලපානවා පින්වත්නි. ඒතර මේ සීලය ආර්යකාන්ත සීලේ සිදුරු කරගත්තේ නැහැ. මොන ප්‍රශ්න තිබුණත් නිවනටම බර සීලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. එක හාමුදුරුවෝ කෙනෙක් හිටියා මේ හොඳටම දුර්භීක්ෂ කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දුර්භීක්ෂ කාලෙක බලන්න මේ ආර්යකාන්ත සීලයක් දිනු කරපු මුනිවරුන්ගේ ලක්ෂණ. තේ බඳු සීලයක් දිනු කළේ. අද නම් මෙහෙම සීලයක් කොහෙන්ද? මේ හාමුදුරුවෝ දැන් ඔය දුර්භීක්ෂ කාලේ කෑම නැහැ. හරි අමාරුවෙන් වැඩ හිටියේ. අමාරුවෙන් වැඩ ඉන්නවා. දැන් ඉතින් පින්නපාත ය아가න්නත් බැරි වුණා. දවසක් පින්නපාත යන ගමනේ මේ මොකුත් හම්බුන්නේ නැහැ දා. ඒ හාඳුර හිමීට එතන අම්බලමක් තිබ්බා. පාත්‍ර සිවුරු අරගෙන අම්බලමට ගියා. අම්බලමේ වාඩි වුණා. වාඩි වෙලා ටිකක් භාවනා කළා. භාවනා කර කර ඉන්නකොට මේ හාඳුරන්ට හරි අමාරුයි. දාන්නේ නැහනේ. පාත්‍රය එක පැත්තකින් තියලා හිමීට ඒ අම්බලමේ හාන්සි වුණා. දැන් මේ හාඳුරු මේ අම්බලමේ හාන්සි වුණා. හාන්සි වුණාට පස්සේ දැන් දවසක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා, මේ දවස් කීපයක් ගියා. මේ හාඳුරුන් දැන් හොඳටම පණ නැහැ. නැගිට ගන්නත් බෑ. දැන් මේ හාඳුරුන්ට නැගිට ගන්නත් බැරිකොට මෙතන මෙතනින් ගියා පින්වත්නි තව ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ හිමීට රජගෙට යනවා පින්නපාතේට. රජ්ජුරුවන්ගේ මාලිගාවට පිඬු පිනිස යන හාමුදුරු කෙනෙක්. මේ කාලේ ඉඳලා තියෙනවා. රජ්ජුරුවන්ට ටිකක් ලින්ගතුකමින් පින්ඩපාතේ ගියපු අය. හැම කාලෙම ඉඳලා තිනවා බලන්න යද්දි. එකල මෙකල සරුව කාලිනව එහෙම ආගමික කණ්ඩායම් නායකයෝ ඉඳලා තිනවා. ඒතර රජගෙදරින් හම්බ වෙනවා හොඳට කැම ටික, දානි හම්බ වෙනවා. මේ හාමුදුරු හොඳට දානි වළඳලා මාලිගාවෙම තව දානි ටිකුත් පාත්‍රයට අරගත්තා. අර රජගෙට වඩින හාමුදුරුවෝ. දානි ටිකත් මේ හාමුදුරුවෝ පාත්‍රයට අරගෙන මේ හාමුදුරුවෝ කිලීම වැඩම කළා. දානි ටිකත් පිළි අරගෙන, මොකද පාත්‍රයට ගත්තේ ආය රැට කන්න බලාගෙන නෙමෙයි. පාත්‍රයට ගත්තේ දන්නවනි දුර්භීක්ෂය ගැන. කවුරු හරි සංඝයා වැඩියොත් දැක්කොත් මේ ස්වාමීන් වහන්සේට දානි ටික දෙනවා කියලා හිතාගෙනයි ගත්තේ. ඒකත් බොහොම හොඳ සත්පුරුෂ අදහසක් ඉතින් ඇත්තටම. ඉතින් ඒ අදහසින් තමයි මේ ස්වාමීන් වහන්සේ දානි පාත්‍රය අතට ගත්තේ. දානි පාත්‍රය අතට අරගෙන වඩිනකොට අර අඩිපාරෙන් එනකොට අයිනේ අම්බලම තින බාගෙට බිත්ති බැඳපු අම්බලම දැක්කා. සිවුරකුත් පොරවගෙන කවුරු හරි නිකන් හාන්සි වෙලා ඉන්නවා. ගිහින් බැලුවා. පොඩක් කේන්ද්‍රී ගගා වගේ ඉන්නවා. ඊට පස්සේ මේ කතා කළා. කවුද මේ ස්වාමීන් වහන්සේ නමක්ද කියලා කතා කළාම අර හාමුදුරුවෝ එමීට අර සිවුර අයින් කළා ඔළුවෙන්. හිස වහගෙන වැඩ හිටියේ. මේ වැඩි හිටි බොහොම පරණ මේ පැවිදි වෙලා අවුරුදු 25 30ක් ගිය කෙනෙක් නෙවෙයි. මේ පින්වත්නි අවුරුදු 16ක 17ක තරුණයෙක්, නව යෞවනයේ තරුණයෙක්. ඒතර මේ හාමුදුරුවෝ උපසම්පදාවට පත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි.
මේ හාමුදුරු මේ පැවිදි ජීවිතයට ලිංගතුකම් පාන ආදරය කරන පැවිද්දේ ප්‍රතිඵල හදාගත්ත මේ ආර්යකාන්ත සීලයක් තිබ්බ කෙනෙක්. බලන්න ආර්යකාන්ත සීලේ තත්ත්වය ඒක පුදුමාකාර විමුක්තියට බරයි. ඒක කිසිම ආකාරයකින් කැලැල් වෙන්නේ නැහැ. ඒතර මේ හාමුදුරු අර දානි ටික ගෙනාපු හාමුදුරු කිව්වා පොඩි නම මේ මොකද මේ කියලා ඇහුවා. හරි අමාරුයි කිව්වා. දැන් දවස් කීයක්ද මෙතන ඇහුවා. දැන් දවස් 3-4ක් වෙනවා කිව්වා. ඒ කියන්නේ මිනිසුන්ටත් කාණ්ඩ දෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේලා වැඩියට. එහෙම කාලේ ලංකාවේ කොච්චර තිබ්බද? මේ ලංකාව ත්‍රිපිටකේ රැකගත්තේ හාමුදුරු දිවි පුදාගෙන නේ. වැටකෙයියා ඉස්ම වළඳා පින්වත්නි ලුණු වතුර බිබී ධර්මයේ රැක්කේ ලංකාවේ හාමුදුරු. ලංකාවේ සංඝයාට මුළු ලෝකෙම ණයයි. ලංකාවේ සංඝයාට මුළු ලෝකෙම ණයයි ලංකාවේ සංඝයාට. ඔය දැන් කතා කරන චීනයටත් දැන් පරණම ත්‍රිපිටකයේ චීනි තියෙන කියලා කතා කරනවා. නමුත් පින්වත්නි ලංකාවේ සංඝයා තමයි ධර්මයේ රැක්කේ. ඔය කතා කරන තේරවාදී රටවල් වලටත් ධර්මයක් නැහැ. මහායාන රටවල් වලටත් ධර්මයක් නැහැ. මේ සියලු ධර්මීය ලංකාවේ තේරවාදී භික්ෂුවයි රැක්කේ. එතකොට අර හාමුදුරුවෝ මේ කිව්වා පොඩි නම මේ පාත්‍රයේ දානි ටිකක් තියෙනවා මේක වළඳන්න කිව්වා. දැන් දවස් ගානක බඩගින්න හිටියනම් පැනලා වළඳන්නේ නැද්ද අද නම්? වළඳනවා. ඇහුවා අනේ ස්වාමීනි දැන් වෙලාව කීයට විතර ඇද්ද කියලා ඇහුවා. බලන්න මේ පොඩි හාමුදුරුවෝ අහපු කතාව. ටිකක් තරුණ ජවයකුත් තියෙන නැති ඒ නිසා ටිකක් පණ ගැට ගහලා ඉඳ ඇති දවස් දෙකක් තුනක්. වයෝවෘද්ධ කෙනෙක් නම් හොඳටම දුර්වල වෙනවනේ. ඇහුවා ස්වාමීනි දැන් වෙලාව කීයට විතර ඇද්ද කියලා ඇහුවා. එතකොට අර ලොකු හාමුදුරුවන්ට කේන්ති ගියා. ඒ හාමුදුරුවෝ කිව්වා වෙලාව මොන වෙලාවක්ද කියලා ඇහුවා. මේ මිනිසුන්ට කණ්ඩ නැහැ. ඒ වගේම සංඝයාටත් දානේ හම්බෙන්නේ නැහැ. මේ තමුන්නාන්සේ මොකද්ද මේ වෙලාවක් ගැන කතා කරන්නේ? මේ තමුන්නාන්සේ වෙලාවක් ගැන අහන්න එපා මේ හම්බෙන ටික වළඳන්න කිව්වා. මේ දානි ටික වළඳන්න කිව්වා. අර හාමුදුරුවන්ට අර සැතපීලා හිටපු හාමුදුරුවන්ට හිතුණා මේ හාමුදුරු සීලයක් අදිෂ්ඨාන කරන පාටක් පේන්න නැහැ. ඒකයි මේ සීලයට ප්‍රශංසා නොකළේ. මොකද උනාස් බැලුව විකාලයේ භෝජනේ වැළඳීම් පිළිබඳ මේ භික්ෂුවට තිබුණා බොහොම ආර්යකාන්ත සීලයේ ගැඹුරට හිතපු කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවන්ට හිතුණා මේ හාමුදුරුවන්ගේ නම් සීලේ සිදුරු ඇති. ඒ නිසා මෙබඳු ස්වාමීන් වහන්සේලාමත් දෙන්න දානි ටික මට එපා. බඩ පුපුරලා බඩවැල් බේලිලා මලත් එපා දානි ටික ප්‍රතික්ෂේප කළා. දැන් බලන්න මේ ධර්මයට ජීවිතේ පූජා කරගෙන සීලයට ජීවිතේ පූජා කරගෙන හිටියේ. ඒක අද කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි මේ සීලයට ගරහන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ සීලයට ගැරහුවේ නැහැ. දැන් බලන්න ආර්යකාන්ත සීලයක ස්වභාවය කියනවා. මොකක්ද ආර්යකාන්ත සීලයක ස්වභාවය? ආර්යකාන්තේහි සීලේ සමන්නාගතෝ හෝති අකණ්ඩේහි ඒ සීරි කැඩිලා නැහැ කියනවා. ඔන්න ආර්යකාන්ත සීලය සෝතාපට්ටි අංගයක්. හොඳට මතක තියාගන්න. මොකද්ද? අකණ්ඩේහි ඒ සීලය පින්වත්නි කැඩිලා නැහැ. ඊළඟට අච්චිද්දේහි කියන්නේ ඒ සීලේ සිදුරු නැහැ. කැඩිලා නැහැ ඒ සීලේ සිදුරු නැහැ පින්වත්නි. ඊළඟට මතක් කරනවා ඊළඟ කාරණේ තමයි අසබලේහි ඒ සීලේ පින්වත්නි කැලැල් නැහැ. අසබලේහි අකම්මාසේහි කියන්නේ ඒ සීලේ ගර්හා නැහැ පින්වත්නි. ඒ සීලේ ගැරහිලා නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ජිගුස්සේහි කියලා කියන්නේ පින්වත්නි ඒ සීලේ සම්පූර්ණයෙන් මේ දුසිල්වත්කමෙන් නිදහස් වෙච්ච එකක්. විඤ්ඤෝ පසත්තේහි නුවණැත්තන් විසින් පසසන එකක් ඒ සීලය. ආර්ය ධර්මයක් දියුණු කරන අය ප්‍රශංසා කරන එකක් පින්වත්නි ඒ සීලය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අපරාමට්ඨේහි ඒ සීලයේ පින්වත්නි දෘෂ්ටිගත වීම නෑ. සමාධි සංවත්තනිකේහි ඒ සීලය තමයි සම්පූර්ණයෙන්ම සමාධිය පිණිස පවතින්නේ. ඒ සීලේ සමාධිය පිණිස පවතිනවා. ඔන්න ඔය ටික තියෙනවා නම් ඒකට කියනවා ආර්යකාන්ත සීලය. කැඩිලා නෑ, සිදුරු නෑ, කැලැල් නෑ, ගර්හා නෑ,
දුසිල්වත්කමේ සම්මිශ්‍රණයක් නැහැ. නුවණැත්තන් විසින් පසසනවා. මිත්‍යා දෘෂ්ටීන් බැහැර වෙලා සමාධිය පිණිසම පවතින. අන්න ඒකට කියනවා ආර්යකාන්ත සීලය. ඒක නිවනටම බර සමාධිය පිණිසයි මේ සීලය දිනු කරන්නේ. වෙන දෙයකට නෙමෙයි සමාධිය පිණිසයි දිනු කරන්නේ. සමාධිය කියන්නේ යථාර්ථය දැනගන්නවා. යථා භූතම් පජානාති යථාර්ථය දැනගන්නේ සමාධියෙන්. ඒතර මේ පංචස්කන්ධේ උදේවැය දකින්නේ සමාධියෙන්. නාම රූප ධර්මයන්ගේ හටගෙන නිරෝධය දකින්නේ සමාධියෙන්. ඒකට අනුග්‍රහයක්. එතකොට මෙන්න මේ කාරණේ යම් ශ්‍රාවකයෙක්ගේ සීලයක් තුල තියෙනවා. ඒකට කියනවා ආර්යකාන්ත සීලය. සමාධිය පිණිසයි මේ සීලය තියෙන්නේ. සමාධිය පිණිස කියන්නේ යථාභූත ඥානයේ පිණිස. පංචස්කන්ධේ උදේවැය දැක ගන්නයි මේ සීලය රකින්නේ. නාම රූප ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වීම දකින්නයි මේ සීලය තියෙන්නේ. ඊට පස්සේ මේ සීලේ පාවිච්චි කරන්නේ ආර්ය න්‍යාය දැනගන්නයි. ඒක ඊළඟට මේකේ ආර්ය න්‍යාය ගැන තියෙන්නේ. ඔය හතර තියෙන්න ඕනේ. එතකොට ඒකට කියනවා සෝතාපට්ටි අංග. ඊළඟට මේ පුද්ගලයාට ප්‍රතිඥා කරන්න පුළුවන් සතර අපායෙන් නිදහස් මං සෝතාපන්නයි කියලා කියන්න පුළුවන් වෙන්න. එතකොට මේ ආර්යකාන්ත සීලය දිනු කරනකොට සමාධියට තල්ලු වෙනකොට සීලය උදව් කරනවා සමාධිය තුලින් යථාර්ථය දකින්න. පංචස්කන්ධේ කැඩි කැඩි බිඳි බිඳි යන විදිය, හටගෙන නිවි නිවි යන විදිය දකිනවා. එතකොට මේක උපාදානීය වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා ආර්ය න්‍යායයි දැනගන්නේ. මොකක්ද ආර්ය න්‍යාය? මෙතන කියනවා අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්දෝ. මෙතන පැහැදිලි වෙනවා පින්වත්නි, ඒ පුද්ගලයා ඊටාම හොඳින් ආර්ය වූ න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා. ආර්ය වූ න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා තියෙන්නේ. මොකක්ද ආර්ය වූ න්‍යාය පින්වත්නි? ආර්ය වූ න්‍යාය මොකක්ද? අපේ න්‍යාය මොකක්ද? අපිට ගොඩාක් න්‍යායවල නැහැ. එක න්‍යායයි ආර්ය න්‍යාය. පටිච්ච සමුප්පන්න න්‍යාය. ඒක පැහැදිලි කරනවා මෙහිම. බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමෝචස්ස අරියෝ ඥායේ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්දෝ. කොහොමද ආර්යෝ න්‍යාය දැනගන්නේ? ඉද ගහපති ශාවකෝ පටිච්ච සමුප්පන්නච්ච සාදුකං යෝනිසෝ මනසිකරෝති. පටිච්ච සමුප්පන්න න්‍යාය යම් ශ්‍රාවකයෙක් තුල යෝනිසෝ මනසිකාරය කරනවා නම් කොහොමද මනසිකාරය කරන්නේ? මෙන්න මෙහිමයි මනසිකාරය කරන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ ඇත මේ නිසා මේ පහළ වෙනවා කියලා දැනගන්නවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඒතකොට එයා දැනගන්නවා අවිද්‍යාව කියන එක නිසා. දැන් ඒතකොට මේවා එකට එකට සම්බන්ධයි. අර සෝතාපට්ටි අංගවල තියෙනවනේ ආරිකාන්ත සීලයක්. ඒ සීලේ පවත්වන්නේ සමාධිය පිණිසනි පින්වත්නි. ඇයි මෙතන පැහැදිලි කරානේ සම්පූර්ණයෙන්ම ආර්යකාන්ත සීලේ සමාධි සංවත්තනිකේහි කියලා. සමාධිය පිණිස පවතිනවා. සමාධියෙන් දැනගන්නවානේ මේ පංචස්කන්ධේ උදේවැය. එතකොට සමාධියෙන් එයා දකිනවා ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය මොකද්ද? මේ ලෝකේ චතුරාර්ය සත්‍ය කියලා එකක් දන්නේ නැතිකම නිසා. ඒකට කියන්නේ අවිද්‍යාව. දුක දන්නේ. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. අවිජ්ජා. ඒකට තමයි අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙන හැම වෙලාවකම මේ ලෝක සත්‍ය සංකාර එකතු කරනවා. සංස්කාර රැස් කරනවා. මේවා කරන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා. සංස්කාර යම් තැනක එකතු වුණොත් ඒ සංස්කාරවල හැඩතලයට අනුව විඥානෙ පිහිටනවා කොහේ හරි. සංස්කාරය හේතුව කරගෙනයි විඥානෙ පිහිටන්නේ. විඥානේ යම් තැනක පිහිටියොත් ඒ විඥානේ පිහිටීමට අනුව විඥානේ බැස ගැනීමට අනුව එතන නාම රූප කියලා දෙකක් වැඩෙනවා. නාම රූප යම් තැනක වැඩුණොත් එතන නාම රූප නිසා ආයතන හයක් සකස් වෙනවා. සලායතන, චක්කායතන, සෝතායතන, ගානායතන කියලා කියන්නේ. සලායතන යම් තැනක තිබුණොත් මේ ආයතන වල නාම රූප ධර්මයන් එකතු වුණොත් නේ ආයතන වෙන්නේ. ආයතන වුණොත් එතන ආයතන හය ස්පර්ශ වෙනවා. ආයතන ඇසේ ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශ වුණොත් ස්පර්ශ වෙච්ච දේ මිනිස්සු ඒක විඳිනවා. පුද්ගලයා ඒක විඳිනවා. වේදනාවක් හට ගන්නවා. ඇහින් රූපේ දැක්කහම ඒක සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මදහත් වේදනාවක් ඇති වෙනවා. විඳිනකොට පින්වත්නි විඳින දේට හිතේ තණ්හාවක් ඇති වෙනවා.
රූප තණ්හා ඇති වෙනවා, ශබ්ද තණ්හා ඇති වෙනවා. ඒ තණ්හාව හිතේ ඇති වෙනවා චිත්තක්ෂණයයි යන්නේ, ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ ක්‍රියාවලියේ මේ පැය ගාණක් යන ජීවිත ගාණක් මේක ක්‍රියාවත් වෙන මේ පින්වත්නි හොඳට මතක තියාගන්න. ස්පර්ශ වෙලා විඳීම් හටගෙන විඳින දෙයට තණ්හාව ඇති වෙන චිත්තක්ෂණයයි තියෙන්නේ ඇති වෙන්නේ. චිත්තක්ෂණයකින් මේකට තල්ලුව දීලා වේදනාව කියන එක එතනම නිරුද්ධ වෙලා යනවා. තණ්හාව හේතු වෙලා ඵලය හදනවා, උපාදානෙ හිත බැඳෙනවා, බැඳීම ඇති වෙලා චිත්තක්ෂණයයි තණ්හාව නිරුද්ධ වෙලා යනවා. මහ පුදුම ක්‍රියාවලියක් මේක. තණ්හාව ඇති වෙනවා, තණ්හාව උපාදානයට තල්ලුව දීලා එතනම නිරුද්ධ වෙලා යනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හිත බැඳෙනවා, උපාදානයේ වෙච්ච තැන විපාක පිණිස කර්ම හැදෙනවා, එතනම නිරුද්ධයි. භවයට තල්ලුව දීලා උපාදානයේ නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම තමයි භවය නිසා ජාතිය පහළ වෙනවා, එතනම නිරුද්ධයි. ජාතිය නිසා ජරා මරණ දුක. මේක දැනගන්න. මේකට කියන්නේ ආර්ය න්‍යාය කියලා. මේක ලිහෙන විදියක් දැනගන්නවා. ගැට ගැහෙන විදිය විතරක් නෙමෙයි. කොහොමද දැනගන්නේ? අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වුණොත්, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වුණොත් විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් එතන තව දුරටත් පිංපව් ධ්‍යාන දියුණු කර කර යා ලත වෙන්නේ, අතපොත ගගා ඉන්නේ. ඔක්කොම කරන්නේ අවිද්‍යාවට. ඒතොර ඒ ටික කර කර ඉන්න ශ්‍රාවකයා එතනින් එහාට ඉදිරි පියවරක් විදියට පින්වත්නි, එයා සම්පූර්ණයෙන් මේක ලියා ගන්නවා. සංස්කාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධයි. විඥානය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ වුණොත් ආයතන හය නිරුද්ධයි. සලආයතන නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වුණොත් පින්වත්නි උපාදානය නිරුද්ධයි. තණ්හාව නැත්තම් කොහෙද උපාදානයක්? උපාදානය නිරුද්ධ වුණොත් භවය නිරුද්ධයි. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධයි. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් සියලුම දුක නිරුද්ධයි. ඔන්න ඕක දැනගන්න එකට කියනවා ආර්ය න්‍යාය. ඔය තුන දන්නවනම්, ඔය තුන දැනගත්තොත් වෙන මොකක්වත් ඕනේ නැහැ පින්වත්නි. ඒ පුද්ගලයා ප්‍රතිවේද කරන්න පුළුවන්. මම සතර අපායට වැටෙන්නේ නැහැ. මට උඹලා පංසකුල දුන්නත් එකයි නැතත් එකයි. දානි දුන්නත් එකයි නැතත් එකයි. ආත් දවසට බණ කියවුවත් එකයි නැතත් එකයි. හේතුව තමයි මට ප්‍රතිවේද කරන්න පුළුවන් අභිමානයක් තියෙනවා. මම සතර අපායට වැටෙන්නේ නෑ. ඔච්චරයි ඕන. ඊට පස්සේ දැන් මේක මෙතනින් එහාට මම මේ දේශනාව කතා කරන්න යන්නේ නෑ. මේක මේ කාරණා හතර කියලා මේ දේශනාව ඉවර වෙනවා මේ තුන. නමුත් මේ අද මාතෘකාව විදියට මේ අත් යෝජනා කරපු එකේ ආරක්කිත ව්‍යාපජ්ජ සූත්‍රය, ව්‍යාපන්න සූත්‍රය ගැනත් මතක් කරන්න දීලා තියෙනවා. ඇත්තටම මේ ව්‍යාපන්න සූත්‍රය කියන එකේ තියෙන්නේ පින්වත්නි මේ හිත රැක ගන්න බැරි වුණාම කර්ම රැස් වෙනවා කියන එකයි ව්‍යාපන්න සූත්‍රයේ තියෙන්නේ. ව්‍යාපන්න සූත්‍රයේ තියෙන්නේ මේ අංගුත්තර නිකාය තික නිපාතයේ තියෙන කාරණා තුනයි තියෙන්නේ. එතන තියෙන්නේ පින්වත්නි හිත රැකුන් නැත්තම් කාය කර්ම රැකින්නේ නැහැ කියනවා. වාක් කර්ම රැකින්නේ නැහැ කියනවා. මනෝ කර්ම රැකින්නේ නැහැ කියනවා. මනස පිහිට කරගෙන තමයි ඉන්නේ. එතකොට මේ හිත රැකුණොත් කාය කර්මත් රැකෙනවා, වචී කර්මත් රැකෙනවා, මනෝ කර්මත් රැකෙනවා. එතකොට මේ යම් වෙලාවක කාය කර්ම, මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නොරැකුණොත් එහෙම සම්පූර්ණ කාය කර්ම මුල් කරගෙන යාගේ ජීවිතය තුළ කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. වචී කර්ම මුල් කරගෙන රැක ගන්න බැරි වුණොත් කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. ඒ වචනේ මේකේ පාවිච්චි කරන්නේ. මනෝ කර්ම මුල් කරගෙන යාගේ ජීවිතයේ කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා. මොකක් නිසාද? රැකින්න බැරි වෙච්ච නිසා. එතකොට මේ ඉන්ද්‍රිය ටික ඔක්කොම මේ සම්පූර්ණ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම රැකින්න බැරි වුණේ කුමක් නිසාද? සම්පූර්ණයෙන්ම එයාගේ සිත රැක ගන්න බැරි වෙච්ච නිසා. එනයි එකම දේ සිතයි රැක ගන්න තියෙන කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. ඔකට හරි ලස්සන උදාහරණයකුත් මේ දේශනාවේ තියෙනවා. සෙය්‍යතාපි ගහපති කූටාගාරෝ දුච්චන්නෝ කූටම්බි ආරක්කිතං හෝති. මේකට බුදුරජාණන් ලස්සන උපමාවක් පාවිච්චි කරනවා ව්‍යාපන්න සූත්‍රයේ. පින්වත් මහණෙනි, මනාව සෙවිලි නොකර මුදුනක් තිබුණොත් මුදුන රැකිලා නැත්තම් වහලේ සම්පූර්ණයෙන්ම කුළුගේ, ඒ කියන්නේ ගෙදර හොඳට වහලා නැත්තම් අපේ වචන වලින් කිව්වොත්
මුදුන දූෂණය වෙනවා කියනවා. මුදුන දූෂණය වුණොත් පරාල දූෂණය වෙනවා කියනවා. පරාල දූෂණය වුණොත් බිත්තිය දූෂණය වෙනකොට ගේ තෙමෙනවා. පරාල දූෂණය වුණොත් බිත්තිය දූෂණය වෙනවා. ඒ බිත්තිය දූෂණය වුණොත් පින්වත්නි සම්පූර්ණයෙන්ම ගේ විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ ඒකට හේතුව වුණේ මොකද්ද? කුළුගේ මනාව සෙවිලි නොකළ නිසා. අන්න ඒ වගේ හිත රැකගන්න බැරි වුණොත් පින්වත්නි සියලු තැන්හි දූෂණය වෙලා ඒ භික්ෂුවගේ හෝ ගිහියාගේ ජීවිතේ කෙලෙස් වලින් තෙත් වෙනවා. මේක න්‍යායක් විදිහට ඔළුවේ නිතර තියාගන්න එක හරි වටිනවා. එතකොට ආරක්කිත සූත්‍රයේදීත් ඕකමයි කියන්නේ. ආරක්කිත සූත්‍රය ඊට වඩා එකක් කියන්නේ ආරක්කිත සූත්‍රයේත් ඔය කය වචන මනස රැක ගැනීම ගැනමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මතක් කරන්නේ පින්වත්නි. ඒතර අපි දක්ෂ වෙන්න ඕන මේ කාරණේ තේරුම් ගන්න. ඒ තමයි දැන් හැම වෙලාවකම අපේ ජීවිතයේ පින්වත්නි සිහිනුවන අපිට පිහිටව ගන්න අපි පුරුදු වෙන්න ඕන. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා සති විපන්න සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළා සති සම්පජඤ්ඤේ භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතුපනිසං හෝති හිරොත්තප්පං. උන්වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි මේ හිත රැකගන්න බැරි වුණොත් එහෙම සිහිනුවන විපරීත වෙලා ගියොත් එහෙම එයාගේ හිරියොතප් කියන දෙකම නැසිලා වෙනසිලා යනවා කියනවා. හිරියොතප්පේ අසති හිරියොතප්ප විපන්නස්ස හතූපනිසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් වෙලාවක හිරියොතප් දෙක විපරීත වුණොත් එහෙම සම්පූර්ණයෙන් යාගේ ඉන්ද්‍රිය සංවරය නැසෙනවා කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරා ඉන්ද්‍රිය සංවරයේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනිසං හෝති සීලං. ඉන්ද්‍රිය සංවරේ නැසුනොත් එතන සීලය නැසෙනවා කියනවා. සීලේ අසති සීල විපන්නස්ස හතූපනිසෝ හෝති සම්මා සමාධි. සීලේ නැසුනොත් සම්මා සමාධිය නැසෙනවා. යථාර්ථය දකින්න බෑ. ආර්යකාන්ත සීලයයි පින්වත්නි යථාර්ථය දකින්න තැනකට සිත හදලා දෙන්නේ. යම් තැනක පින්වත්නි සම්මා සමාධිම්හි අසති සම්මා සමාධි විපන්නස්ස හතූපනිසං හෝති යථාභූත ඥාන දර්ශන. අන්න බලන්න සමාධිය නැති තැනක යථාභූත ඥානය ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ. තත්තු පරිද්දෙන් ලෝකයේ දකින්න නුවණ. තත්තු පරිද්දෙන් ලෝකයේ දකින්නවා කියලා කියන්නේ මේ හැට පේන ටික නෙමෙයි. තත්තු පරිද්දෙන් ලෝකයේ දකින්නේ මේ සියලු දේවල් වල හට ගැනීමයි නිරුද්ධ වීමයි. හට ගැනීම මේක තමයි යථාර්ථය. එතකොට යථාර්ථය දකින්නකොට තමයි මේ ලෝකයේ සත්වයේක් පුද්ගලයෙක් වශයෙන් අපි මේ වටිනාකම් ආරෝපණය කරපු ගතිය කැඩිලා බිඳිලා විනාශ වෙලා යන්නේ. යථාභූත ඥාන දස්සනී අසති යථාභූත ඥාන දස්සන විපන්නස්ස හතූපනිසෝ හෝති නිබ්බිදා විරාගෝ. එතකොට එයාගේ ජීවිතය තුළ පින්වත්නි කලකිරීමෙන් නොයල්ම නැසී යනවා. කලකිරීමෙන් නොයල්ම නැසිලා ගියොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්පූර්ණයෙන් මෙයාගේ මිදීම විමුක්තිය නැසිලා යනවා. ඒතර විමුක්තිය නැසුවේ කුමක්ද පින්වත්නි? සති සම්පජඤ්ඤේ නැතිවීම නිසා. සිහි නුවණ විපරීත වෙච්ච නිසා. ඒ නිසා හැම වෙලාවකම සිහිය පරිස්සම් කරගන්න. එතකොට හිතත් පරිස්සම් කළා වෙනවා. ලැජ්ජා බය දෙකිනුත් පරිස්සම් වුණා වෙනවා. සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය සංවරය තුලිනුත් පරිස්සම් වුණා වෙනවා. සීලය තුලිනුත් පරිස්සම් වුණා වෙනවා. සම්පූර්ණයෙන්ම පින්වත්නි සමාධියනුත් පරිස්සම් වුණා වෙනවා. යථාභූත ඥානිනුත් ප්‍රවේශම් වුණා වෙනවා. මොකද අකුසල් වැඩෙන්න නොදී එතන පින්වත්නි විරාගයෙන් නොයල්මින් සම්පූර්ණ කලකිරීමෙන් එයා පරිස්සම් වෙලා ඉන්නේ. එතකොට එයා සම්පූර්ණයෙන් මිදෙනවා. ඒ මිදෙන තැනට ශ්‍රාවකයාගේ හිත පත් කළේ කුමක්ද? පත් කළේ සති සම්පජඤ්ඤයයි. එතකොට සති සම්පජඤ්ඤය හදලා දුන්නේ සම්පූර්ණයෙන්ම ඒ ශ්‍රාවකයාගේ මූලික පියවරක් හැටියටයි. ඒක හැදුනොත් සියලු තැන්හි සංවරයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි. හොඳට සති සම්පජඤ්ඤය ගැන අපි ගොඩාක් ධර්ම කාරණා එක දේශනාවකදී කිව්වා. ඒතර මේ ඇත්තෝ කියපු ආකාරයට අපි අද දේශනාව සිද්ධ කළේ. ඔබ හැම දිනාටම බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට මූලික පියවරට උපකාර වන වැදගත් දහම් කොටාසයක් අද දේශනා කළේ.
මේ දේශනාව ජීවිත අවබෝධය ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ අංක 371 මාකස්වත්ත යටියන අගලවත්ත පදිංචි HD කරුණාරත්න මහත්මයා සහ දූ දරුවන් විසින්. ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා අරමුණ විදියට අංක 371 මාකස්වත්ත යටියන අගලවත්ත යන ලිපිනේ පදිංචිව සිටි RH අනුරවතී ගුරුමෑණියන්ට එවැගේම 2019 ජූලි මාසයේ 11 වන දින මේ පින්නතුන් අතරින් වියෝ වෙච්ච වසර 2ක් සපිරීම නිමිති කරගෙන එතුමියගේ ගුණ සිහි කරමින් සිද්ධ කරන අනුමෝදනා දේශනාවක් හැටියටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ දේශනාවෙන් ජනිත වුණු කුසලානිසංස ධර්මයන් එතුමියගේ භවගාමී සසර සුවපත් වීම පිණිසත් ආයති භවයේ සුවපත් වීම පිණිසත් ජීවිත අවබෝධය පිණිසත් මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. HD කරුණාරත්න මහතාගේ පරලෝසපත් දෙමව්පියන් දෙපළට RH අනුරාවතී මහත්මියගේ පරලෝසපත් පියාණන් ඇතුළු මියගිය පරම්පරාගත සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්නට මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ හැම දිනාටම නිර්වාණය පිණිස මේ උතුම් කුසලානිසංසයන් හේතු වේවා වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවට දායකත්වයේ දරපු HD කරුණාරත්න මහත්මයා ප්‍රදාන දූ දරුවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් කායික මානසික යහපත මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල පිණිස හේතු වේවා. මේ ජීවිතයේ තුලදීම උතුම් නිවන් පිණිසම දේශනාමය කුසල් බලවත් වේවා කියන අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දිනාටමත් ඒ වගේම මේ දේශනාමය කුසල් සියලු දෙවියන්ටත් මියගිය සියලු ඥාතීන්ටත් ප්‍රඥා නාලිකාවේ ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් සියලු කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දිනාටමත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන අමා මහ නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං